මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණයේ කුමාර හැලපාත ප්‍රකාශය ප්‍රසන්න චන්දන බණ්ඩාර. දුම්රිය සේවක වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා. රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනෙකු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට. අසත් සාලි මහතා දින 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර. ස්වර්ණමහල් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්ද ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. දෙදින නිල සංචාරයක් සඳහා අගමැති හෙට බංග්ලාදේශයට. කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය එළිදකි. තවත් COVID-19 ආසාදිතයෝ 322 දෙනෙක් හඳුනා ගැනෙති. මෙලොව ආරක්ෂාවට ඇති තර්ජන 3ක් පිළිබඳව බ්‍රිතාන්‍ය විදේශ ඇමති කියයි. කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව ඉන්දියාවට ලකුණු 12ක ජයක්. දුම්රිය රියදුරන්ගේ සහ නියාමකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද දින කිසිදු දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි. දුම්රිය ධාවනයේදී සිදුවන මෙහෙයුම් වැරදි හේතුවෙන් සිදුවන අලාභයක් දුම්රිය සේවකයන්ගෙන් අයකර ගැනීමට කටයුතු කිරීම සහ අසාධාරණ ලෙස විනය ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බව දුම්රිය නියාමක සංගමය සඳහන් කරයි. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනෙකු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. මහ බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් මහාධිකරණයේ විභාග වන නඩුවට අදාළව අධිකරණයේ විසින් මෙම නියෝගය ලබා දී තිබේ. රුපියල් බිලියන 36.8කට අධික මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනාව යටතේ කරුණානායක මහතාට විරුද්ධව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත. මෙම බැඳුම් කර වංචාව සිදුව ඇත්තේ 2016 වසරේ මාර්තු 29 සහ 31 යන දිනවලය. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා දින 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත හා පාස්කු කොමිසමේ නිර්දේශ යටතේ ඔහුව අත්අඩංගුවට ගැනිණි. කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් අසාද් සාලි මහතා ගමන් කරමින් සිටි මෝටර රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් හා ඊට භාවිත කරන උණ්ඩද සොයාගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් සිදු කෙරේ. ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසන්නේ පාස්කු ප්‍රහාරයට ඇති සම්බන්ධය සොයා බැලීම සඳහා ඔහුව අත්අඩංගුවට ගත් බවයි.
අසාසාලී හිටපු ආණ්ඩුකාරවරයා අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු එදා ඉඳන් දෙක දක්වා ගෙනියනවා. මාවනැල්ල බුදු පිළිමයට සම්බන්ධයෙන් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් ඒ ප්‍රහාරයට එයා ඍජු හෝ වක්‍රව සම්බන්ධ නිසා තමයි ඌව ඒ රැඳුම් නියෝග මත තබාගෙන පරීක්ෂණ කරන්නේ. ඌ ළඟදී ප්‍රකාශකුත් කළා මේ ශරියා නීතිය සම්බන්ධයෙන් රටේ නීතියට අනුගත වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ ප්‍රකාශ බොහෝ වෙලාවට ආගමික අන්තවාදය කරා යනවා. ඉතින් ආගමික අන්තවාදය තමයි නැවතවරක් ත්‍රස්තවාදය කරා යන්නේ. ඉතින් මම හිතන්නේ මේ ප්‍රකාශත් මේකට සම්බන්ධ වෙන්නේ නැති. මේ අතර ස්වර්ණමහල් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අංජලි එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන අය මේ මාස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය. ගනුදෙනුකරුවන් විසින් ETI සමාගමේ තැන්පත් කරන ලද රුපියල් කෝටි 100 ගණනක මුදලක් අවභාවිත කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන වැරදි සිදු කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරයි. කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි නැමැති පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වින. අතිපූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ මහානායක හිමිපාණන්ගේ උපදේශකත්වයෙන් W.A. පත්මින් සමීර මහතා විසින් ග්‍රන්ථය සම්පාදනය කොට ඇත. පූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ හිමියෝ මෙහිදී ජනාධිපතිතුමා වෙත ග්‍රන්ථය පිළිගැන්වූහ. වස්කඩුව ශ්‍රී සුභූති මහාවිහාරයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපතිතුමා අතින් සිදුවිය. මෙම අවස්ථාවට එක් වූ මෙරට ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සඳහන් කළේ ශ්‍රී ලාංකේය ජනතාවට ආශිර්වාදය පිණිස පූජනීය කපිලවස්තු ධාතුන් වහන්සේ ಭಾರತයේ සිට නැවත වරක් ශ්‍රී ලංකාවට වැඩම කරවීමට කටයුතු කරන බවයි. ශ්‍රී ලංකීය ජනතාවට ආශිර්වාදය ලබා දීම සඳහා පූජනීය කපිලවස්තු ධාතුන් වහන්සේලා නැවත වරක ಭಾರತයේ සිට ශ්‍රී ලංකාවට වැඩම කරවන බව මා දෙනුම් දීමට කැමැති. කුෂිනගර ගුවන්තෝටුපළ වෙත ප්‍රථම ජාත්‍යන්තර ගුවන් යානය ඒකමනී ලංකාවනු ඒතෙහි අපි අපේක්ෂා කරනවා. ಭಾರತೀಯ සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සම්බන්ධතා වඩා ශක්තිමත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මේතුමා ඇමරිකානු ඩොලර් මිලියන් 15ක් ප්‍රදානයක ප්‍රකාශයත් පත් කර තිබෙනවා. මේ යටතේ ව්‍යාපෘතින ක්‍රියාත්මක කිරීමට අප මහා සංඝ රත්නය සහ ශ්‍රී ලංකා රාජ්‍ය සමග කටයුතු කරමින් සිටිනා බව මා සතුටින් දෙනුම් දෙනවා. හිඟයකින් තොරව ජනතාවට සහල් සැපීම සඳහා රජයේ තොග වෙළඳාමට අවතීර්ණ විය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඒ අනුව මේ වන විට පවතින සහල් මාෆියාවේ බල අධිකාරිය බිඳහෙලීමේ හැකියාව රජයේ සතු වන බව නානායක්කාර මහතා පෙන්වා දෙයි. හාල් වල මිල මීට වඩා වැඩි වෙන්න දෙන්න කොහොමවත් බෑ. හාල් මෝල් හිමියෝ මේ මිල වැඩි කරවන්න හදන්නේ. හාල් මිල වැඩි නොකරන්න නම් හාල් තොග රජයේ සතුව තියෙන්න ඕන. වී තොග. ඒකට අපිට පුළුවන් ඒව කොටලා වෙළඳ පොළට දාන්න අපි කියන මිලට. එතකොට ඊබේම වෙළඳ පොළේ මිල වයින්. අපේ අතේ තියෙන වී තොග සීමිතයි. අපි ආනයනය කරගැනීම නෙමෙයි අපේ ප්‍රතිපත්තිය. ලංකාවේ වැවීම. අපේ ප්‍රතිපත්තිය අපි කඩන්න කැමැතිම නැහැ. කඩන්නෙත් නැහැ. නමුත් වවා ගන්න තුරු මාජනයාට ඒ සාධාරණ මිලට ඒ ද්‍රව්‍ය ලබා දීමේ වගකීම අපිට තියෙනවා. ඒ වමනාව සඳහා පමණක් අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය වේලාවට අපි කොහෙන් අරගෙන දාගන්න. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. ඊයේ දිනේ තවත් COVID-19 ආසාදිතයන් 322 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මේ දක්වා දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 88,862ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයෝ 354 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා ඊයේ රෝහල් වලින් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගියහ. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 85,725කි. ඊයේ තවත් COVID-19 ආසාදිත රෝගී මරණ 3ක් වාර්තා විය. මෙලෙස මරණයට පත් ඇත්තේ මැදිරිගිරිය, පොල්ගස් ඕවිට හා ආණ්ඩිගම යන ප්‍රදේශවල පදිංචි වයස 70ට වැඩි කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි. ඒ සමගම සමස්ත මරණ සංඛ්‍යාව 537ක් වී තිබේ. ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු හා උතුරු නැගෙනහිර පළාත්වල තොරතුරු තාක්ෂණය, ගෘහ ආර්ථික විද්‍යාව හා සෞන්දර්ය විෂයන්හි පවතින පුරප්පාඩු සඳහා ගුරුවරුන් බඳවා ගැනේ. ඒ සඳහා වන විවෘත තරග විභාගයට අයිඳුම්පත් බහර ගැනීම මේ මාස 31 දක්වා සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. අයිඳුම්කරුවන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ applications.donets.lk/exams වෙබ් අඩවියට පිවිස අයිඳුම් කළ හැකිය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිවයින පුරා විහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍රයේ සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 136 වැන්න රඹුක්කන කීර්ති රත්නාරාමේදී අද පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරාධිපති බෙලිගල් කිනිගොඩ දෙකෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හල්පිටියේ රතනවංශ ස්වාමින් වහන්සේ. කොවිඩ් වසංගත රෝගය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් විකාශනය කරනු ලබන රතන සූත්‍ර දේශනාව 136 වරටත් රඹුක්කන ශ්‍රී කීර්ති රත්නාරාමයේම සිදු කරනු ලබයි. විශේෂයෙන් මේ රතන සූත්‍ර දේශනාව තුළින් එදා විශාලා මහනුවර ඇතිවෙච්ච රෝග බය, දුර්භික්ෂ බය, අමනුෂ්‍ය බය දුරු වුණා සමානව මේ උතුම් දේශනාවෙන් ආරක්ෂාව සලසා ගැනීමට පුළුවන් වෙන බව ඔබ හැමදෙනාම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කිරීමෙන් ලොකු පිහිටක් ලබාගත හැකි බව දන්වා සිටිමි. මෙය සජීව ශ්‍රවණය කිරීමට සූදානම් වෙන හැටියටත් ඔබට මේ වෙලාවේදී දන්වා සිටිමි. පස්වරු 6:30 සිට වෙළඳ හා සිටි FM සේවා ඔස්සේ රතන සූත්‍ර සජ්ජායනය සජීවීව ප්‍රචාරය කෙරේ. කිනිගොඩ කෝරළේ සමූපකාර ඉඩම් උකස් බැංකුව මේ සඳහා අනුග්‍රහය දක්වයි. 2020 අන්තර්රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලිය සම්මාන ප්‍රදානය මර්දාන එල්පින්ස්ටන් රඟහලේදී අද පස්වරු 1ට පැවැත්වේ. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මෙය සංවිධානය කරයි. රාජ්‍ය සේවයේ කලා කුසලතා ඇති අයගේ හැකියාවන් ඇගීමට මෙම වැඩපිළිවෙල වාර්ෂිකව සිදුවන බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විජිත නන්දකුමාර මහතා පවසයි. සිංහල හා දෙමළ මාධ්‍යයෙන් පැවති මෙම තරගාවලිය සඳහා සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් රාජ්‍ය සේවකයන් නිර්මාණ රසක් යොමු කර තිබින. ජයග්‍රාහකයන් සඳහා සම්මාන සහතික හා මුදල් තිල්න ප්‍රදානය රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. මීළඟට ප්‍රමුඛ පුවත. කොටුව පිටකොටුව රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍යා ඔය මැද්දෙන් ඉස්සරහට යන්නකො. මේ මල්ලි කියන්නේ ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසනවල්ලි. HDFC Smart Goals. ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්ප්‍රියාව. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මිත්‍රත්වයේ ශක්තිමත් කර ගනිමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට බංග්ලාදේශය බලා පිටත් වෙයයි. එරට අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මියගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සංවිධානය කර තිබේ. බංග්ලාදේශයේ ජාතියේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂේක් මුජිබුර් රහ්මාන් මහතාගේ ජන්ම ශත සංවත්සරය හා
එරට නිදහස් ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් රාජපක්ෂ මහතා හෙට පස්වරුවේ දේශනයක් පැවැත්වීමට නියමිතය. මෙම සංචාරය අතරතුර කෘෂිකර්මාන්තය, කාර්මික, අධ්‍යාපනය, සෞඛ්‍ය හා සංස්කෘතික සහයෝගීතාව ආදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමද සිදුවනු ඇත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. සත්‍ය හඬ අවධානය පිණිසයි. මොරටුව දුම්රියපොළ හා බස් නැවතුම්පොළ ආශ්‍රිතව පොලිස් මුරපොළක් නොමැතිකම බලවත් අඩුපාඩුවක් බව මගී ජනතාව පවසති. එහි ස්ථාපිත කර තිබූ පොලිස් මුරපොළ මාස කිහිපයකට පෙර එම ස්ථානයෙන් ඉවත් කර ඇත. මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය ඇතුළු විවිධ අපචාර සඳහා මෙම ස්ථානය භාවිත කිරීමට ඇතැම් පිරිස් කටයුතු කිරීමෙන් මගී ජනතාව මෙන්ම දුම්රියපොළ හා බස් නැවතුම්පොළ නිලධාරීන්ද අපහසුතාවයට පත්වන බව මගී ජනතාව පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු වනු ඇති බවට ඔවුහු විශ්වාසය පළ කරති. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. වත්මන් ලෝකයේ බියකරු හා ප්‍රමුඛ ප්‍රවණතා තුනකට මුහුණ දී සිටින බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය ඩොමිනික් රාබ් අවධාරණය කරයි. ප්‍රජාතන්ත්‍රවාදයෙහි අර්බුදය ඉන් පළමුවැන්නයි. දියුණු අවි ආයුධ අපරාධකරුවන් අතට පත්වීම සහ පෘථිවියේ පාරිසරික පද්ධති විනාශ කිරීම දෙවැනි සහ තුන්වැනි කරුණු බව ඔහු කියයි. මෙමගින් වර්තමාන ලෝකයේ ආරක්ෂාවට හා ස්ථාවරත්වයට බරපතල තර්ජනයක් ඇති කර තිබෙන බව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති ආරක්ෂාව පිළිබඳ සමුළුවකට එක්වෙමින් හෙතෙම පෙන්වා දුන්නේය. සිය න්‍යෂ්ටික අවිශක්තිය වැඩි කිරීමට බ්‍රිතාන්‍ය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කනස්සල්ල පළ කරයි. එම තීරණය ගෝලීය ස්ථාවරත්වයට හානිදායක විය හැකි බව ජගත් මහලේකම්වරයාගේ නිල නියෝජිත ස්ටෙෆාන් ඩ්යුටරික් සඳහන් කරයි. තම න්‍යෂ්ටික අවිසංඛ්‍යාව වැඩි කරන බව සිය ආරක්ෂක හා විදේශ ප්‍රතිපත්ති ක්‍රමෝපායන් ප්‍රකාශයට පත් කරමින් බ්‍රිතාන්‍ය පසුගියදා සඳහන් කළේය. වසර 2020 වන විට තම න්‍යෂ්ටික අවිසංඛ්‍යාව 225 සිට 180 දක්වා අඩු කරන බව මීට ඉහතදී බ්‍රිතාන්‍ය සඳහන් කර තිබිනි. ටැන්සානියාවේ ජනාධිපති ජෝන් මගුෆුලි අභාවප්‍රාප්ත වෙයි. 62 හැවිරිදි වියේ පසු වූ ඔහු හෘදයාබාධයකින් මරණයට පත්ව ඇති බව සඳහන් වේ. එහෙත් ජනාධිපතිවරයා කොවිඩ් වෛරසය ආසාදිත වීමෙන් හා හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව මීට පෙර විදේශ මාධ්‍ය වාර්තා කර තිබිනි. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20% දක්වා වත්නම් අපේම තැනකින් අපේම දෙයක් CIB. රජයේ ගමේ පාලම ව්‍යාපෘති අර්ථයේ කෑගල්ල වතුර උඩවෙල මාර්ගය යා කරමින් නව පාලමක් ඉදිකරේ. වැෑකිරණ මුදල රුපියල් මිලියන 20කි. පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එහි ඉදිකිරීම් ඊයේ ආරම්භ විය. මීට පෙර මෙහි ඉදිකර තිබූ පාලම අබලන් වීමෙන් මාර්ගයේ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබුණි. කළු ඔය හරහා එදිවන මෙම පාලම හේතුවෙන් ප්‍රදේශයේ පවුල් 400කට පමණ සෙත සැලසෙනු ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20% දක්වා වත්නම් අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත්
රෝඩ් සේෆ්ටි බර්ඩ් සීරිස් තරගාවලියේ කොදු ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව රාය්පූර්හි ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරගය ලකුණු 12කින් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වෙයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දිය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 3කට ලකුණු 218ක් රැස් කළේය. සචින් තෙන්ඩුල්කර් පන්දු 42කදී ලකුණු 65ක් රැස් කිරීමට සමත් විය. 4 පහර 6ක් සහ 6 පහර 3ක් එම ලකුණු අතරට ඇතුළත් විය. යුවරාජ් සිං නොදවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 49කි. 6 පහර 6ක් සහ 4 පහරක් ඔහුගේ වේගවත් ලකුණු අතරට එක් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩකයන්ට පන්දු වාර 20 අවසානයේ කඩුළු 6කට ලබාගත හැකි වූයේ ලකුණු 206ක් පමණි. තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර රාය්පූර්හිදී අද පස්වරුවේ පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය මත ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම සඳහා බදු පදනම මත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මේ වන විට ගමනාන්ත 26ක් වෙත භාණ්ඩ ප්‍රවාහනය සිදු කරයි. COVID-19 වසංගතයේ බලපෑමෙන් මගී ප්‍රවාහනය සීමා වූ බැවින් බොහෝ ගුවන් සමාගම් භාණ්ඩ ප්‍රවාහනය කෙරෙහි අවධානය යොමු කර තිබේ. ප්‍රධාන ගුවන් මාර්ග ඔස්සේ භාණ්ඩ ප්‍රවාහන වෙළඳපළට පිවිසීමට මෙය හොඳ අවස්ථාවක් බවට සැලකේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ආසිසර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයද? LOLC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. ලෝක වෙළඳ පොලේ කංජ තෙල් මිල පහත වැටෙයි. යනු බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඊයේ වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 66.96ක් වශයෙනි. එය 2% මිල පහත වැටීමකි. මීට පෙර තෙල් මිලෙහි අඩු අගයක් වාර්තා වූයේ පසුගිය 10 වැනිදාය. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. තාත්තා සමීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. දකුණු සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දකුණු පළාතේ හා රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. දුම්රිය සේවක වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා. රවි කරුණානායක මහතා ඇතුළු 8 දෙනෙකු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට. අසත් සාලි මහතා දින 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර. ස්වර්ණමහල් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්ද ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. දෙදින නිල සංචාරයක් සඳහා අගමැති හෙට බංග්ලාදේශයට. කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය එළිදකි. තවත් COVID-19 ආසාදිතයෝ 322 දෙනෙක් හඳුනා ගැනෙති. මෙලොව ආරක්ෂාවට ඇති තර්ජන 3ක් පිළිබඳව බ්‍රිතාන්‍ය විදේශ ඇමති කියයි. කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව
ඉන්දියාවට ලකුණු 12ක ජයක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේද සමන් දිය හැකියි. ප්‍රවෘත්ති සමත්යි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.